ආයුබෝවන් සුබ දවසක්. අද මම බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 10 වන නිපුණතාව වන ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි. යන්නෙහි දෙවන නිපුණතා මට්ටම සාකච්ඡා කිරීමටයි. එනම් අවස්ථාවට උචිත ප්‍රවාහන ක්‍රමයක් හා මාධ්‍යයක් තෝරයි යන්න. මෙහි ඉගෙනුම් ඵල කීපයක් තිබෙනවා. ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ලැයිස්තුගත කර ගැනීම, ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු අධ්‍යයනයෙන් උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමට නිපුණතාව ලබා ගැනීම, කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමයක තිබිය යුතු ගුණාංග විස්තර කිරීම, ප්‍රවාහනයේ නව ප්‍රවණතා පෙන්වා දීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගත පුරෝගතන විස්තර කිරීම. එහෙනම් අපි බලමු මෙම ඉගෙනුම් ඵල සාධනය කර ගැනීම සඳහා අප විසින් උගත යුතු කරුණු මොනවාද කියලා. පළමුවෙන් බලමු උචිත ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු. එක කරුණක් තමයි භාණ්ඩයේ ස්වභාවය. මෙහිදී භාණ්ඩයේ ස්වરૂපය, කල් පැවැත්ම, බර, වටිනාකම ආදී සාධක මත තෝරා ගන්නා ප්‍රවාහන මාධ්‍ය වෙනස් විය හැකියි. නිදසුන් වශයෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය ගතහොත් ඒ සඳහා බවුසර් යොදා ගැනීම, දැව ප්‍රවාහනය සඳහා ලොරි රථ යොදා ගැනීම, මාළු ප්‍රවාහනය සඳහා සීතාගාර සහිත ලොරි රථ යොදා ගැනීම යන ආදී වශයෙන් භාණ්ඩයේ ස්වභාවය අනුව තෝරාගත යුතු මාධ්‍ය එකිනෙකට වෙනස් විය හැකියි. තව සාධකයක් තමයි පිරිවැය. ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන මුළු වියදම තමයි පිරිවැය යනුවෙන් අදහස් කරන්නේ. ප්‍රවාහන පිරිවැය වැඩිවීම භාණ්ඩයේ මිල වැඩිවීමටද හේතු වන නිසා ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. මක්නිසාද වෙළඳපළට භාණ්ඩ එන විට එහි මිලට ප්‍රවාහන පිරිවැයද වැදගත් කොටසක් ලෙස එකතු වන නිසා. තව සාධකයක් බැලුවහොත් වේගය. සමහර අමුද්‍රව්‍ය හා භාණ්ඩ ඉක්මනින් ප්‍රවාහනය කිරීම අවශ්‍ය වෙනවා. නශ්‍ය වීම, ගුණත්වය අඩුවීම යන සාධක තමයි ඒට බලපාන්නේ. වේගවත් ප්‍රවාහනය තුළින් වැයවන කාලය අවම වනවා වගේම ඒ තුළින් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම කර ගැනීමටද අවස්ථාව ලැබෙනවා. නිදසුන් වශයෙන් මාළු, එළවලු, පළතුරු, මීකිරි යනාදී ඉක්මනින් නශ්‍ය වන දේවල් ඉතාම ඉක්මනින් වෙළඳපළ වෙත හෝ පාරිභෝගිකයා වෙත ප්‍රවාහනය කළ යුතුයි. එනිසා එවැනි භාණ්ඩ සඳහා සුදුසු වේගවත් ප්‍රවාහන මාධ්‍ය තෝරාගත යුතු වෙනවා. ඒ වගේම දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය අනුවද තෝරගන්න මාධ්‍ය වෙනස් කිරීමට සිදු වෙනවා. දුර ප්‍රමාණය අනුව මාධ්‍ය සඳහා වැය වෙන පිරිවැයද වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු කොළඹ ඉඳලා යාපනයට මගින් කීප දෙනෙකුට යන්නට අවශ්‍ය වුණොත් පිරිවැය අඩුයි කියා ත්‍රිරෝද රථයක් තෝරගත්තොත් එය ඊටාම අපහසු ගමනක් විය හැකියි. මක්නිසාද කොළඹ සහ යාපනය අතර වැඩි දුරක් තිබෙන නිසා එම දුර ත්‍රිරෝද රථයක් වැනි සැප පහසු අඩු මාධ්‍යක ගමන් කිරීම අපහසුයි. ඒ නිසා Tamanගේ ප්‍රවාහන අරමුණත් එක්ක සැසඳෙන, ඒ වගේම දුරට සැසඳෙන මාධ්‍යයක් හෝ ක්‍රමයක් තෝරාගත යුතු වෙනවා. තවත් සලකා බැලිය යුතු කරුණක් තමයි ධාරිතාව. ප්‍රවාහන මාධ්‍යයක් මගින් වරකට ගෙන යා හැකි භාණ්ඩ හා මගින් ප්‍රමාණය තමයි ධාරිතා වශයෙන් අපි සලකන්නේ. ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය අනුව
ඊට සුදුසු මාධ්‍යයක් තෝරගත යුතුයි. දෙසුණක් වශයෙන් ගතහොත් විශාල තොග ලොරි රථ මගින්ද කුඩා භාණ්ඩ තොගයක් බෙදා හැරීමේ වෑන් රථයක් හෝ ත්‍රිරෝද රථයක් යනාදී මාධ්‍යයක් මගින්ද ප්‍රවාහනය කළ හැකියි. සුරක්ෂිත බව තවත් ඉතාමත් වැදගත් සාධකයක්. ප්‍රවාහනය කරන භාණ්ඩය හෝ මගින් ආරක්ෂාකාරීව ගමනාන්තය දක්වාම ගෙන යාමට හැකි විය යුතුයි. එහෙම නැත්නම් හැකිවන මාධ්‍යයක් විය යුතුයි. උදසුන් වශයෙන් ගතහොත් ඇපල් මිදිවැනි පළතුරු ආනයන අපන යන කාර්යයේදී ගුවන් යානා යොදා ගන්න ඒ නිසයි. මක්නිසාද ඒවහේ ජීවකාලයත් අඩුයි. ඒ වගේ මේවා තැලීම් පොඩිවීම් වලට භාජනය වුණොත් නරක් වීමේ වේගයත් වැඩි. එම නිසා ගුවන් යානා වැනි ඉක්මනින් ගමන් කළ හැකි මාධ්‍ය තමයි ඒ සඳහා තෝරගන්නේ. ඒ වගේම රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථ යොදා ගැනීම. අපි සාමාන්‍ය ජීවිතයේ තමන්ගේ නිවසේ තිබෙන වාහනයක් හෝ කුලී රථයකිනුත් රෝගීන් ගෙන යනවා. නමුත් එහිදී රෝගියාට තවත් බරපතල තත්ත්වයක් ඇතිවීමට හෝ මිය යාමට උද පුළුවන්. එම නිසා ගිලන් රථයක් යොදා ගැනීමෙන් රෝගියාව සුරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ හැකියි. හොඳයි. අපි එහෙමනම් දැන් සූදානම් වන්නේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රවණතා මොනවද කියලා බලන්න. එකක් තමයි උමං මාර්ග ප්‍රවාහනය. මා කලින් ඔබට ඉදිරිපත් කරන ලද වීඩියෝව තුලින් සඳහන් කළා තවමත් ලංකාවේ උමං මාර්ග ප්‍රවාහනය සංවර්ධනය වී නොමැති බව. නමුත් ලෝකයේ ප්‍රවාහන ශාස්ත්‍රය බැලුවොත් උමං මාර්ග ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ගුවන් පාලම් සහ උමං මං සංදිධි කිරීම මේ ආකාර දෙකම ලංකාවේ දක්නට ලැබෙන ප්‍රවණතා. ගුවන් පාලම් දුම්රිය මාර්ග හරස් වන ස්ථානවල හෝ මගී තදබදය ඇති ස්ථානවල ඉතාම පහසුවෙන් ගමන් කිරීමට ගුවන් පාලම් ඉදිකර තිබෙනවා. ඒ වගේම උමං මං සංදි මාර්ග විශාල ප්‍රමාණයක් එක් මං සංදියකට සම්බන්ධ වන අවස්ථාවක මාර්ග තදබදය වැඩි. වාහන ගමන් කිරීම ඉතාම සංකීර්ණයි. එවැනි අවස්ථාවල මගීන්ට පහසුවෙන් පාර මාරු වීමට උමං මං සංදි ඉදිකිරීම අද ලංකාවේ තියෙනවා. බොරැල්ල, කුරුණෑගල, මහනුවර වැනි නගරවල ඔබට මෙම උමං මං සංදි දැකගත හැකියි. ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීම. මෙහිදී මහමාර්ග පමණක් නොවේ. අධිවේගී දුම්රිය මාර්ග පවා ඉදිකළ හැකි. දැන් ලංකාවේ දක්ෂිණ දුම්රිය මාර්ගයේ යම් කොටසක් අධිවේගී දුම්රිය මාර්ගයක් හැට පාවිච්චි කරනවා. ඒ වගේම උතුරු දුම්රිය මාර්ගයත් අධිවේගී දුම්රිය මාර්ගයක් හැටියට සංවර්ධනය කර තිබෙනවා. මහා මාර්ග ඔබ දන්නවා ලංකාවේ අධිවේගී මාර්ග කීපයක්ම ඉදි වී තිබෙනවා. මම ඔබට ඒවා පළමු වීඩියෝ තුලින් සාකච්ඡා කළා. විදුලි මෝටර රථ යොදා ගැනීම. මෙහිදී විදුලි බැටරි වලින් ක්‍රියාත්මක වන මෝටර රථ සහ සූර්ය කෝෂ වලින් විදුලිය ලබාගෙන ධාවනය කරන මෝටර රථද සකස් වෙමින් පවතිනවා. දැනට එවැනි මෝටර රථ ලංකාවෙත් භාවිතා වෙනවා. ඒ වගේම පරිසර හිතකාමී ශක්ති ප්‍රභේද භාවිත කිරීමට පෙළඹවීම. දසුණක් වශයෙන් ගතහොත් එළවලු හා පළතුරු වලින් සකස් කරන ඉන්ධන වාහන සඳහා යොදා ගැනීම දැනට ලෝකේ පර්යේෂණාත්මක මට්ටමින් තියෙනවා. ඒ වගේම Taman සිටින ස්ථානයට ප්‍රවාහන මාධ්‍යයක් ගෙන්වා ගත හැකි වීම. මේ සඳහා ප්‍රවාහන සමාගම් විසින් සකස් කරන ලද ඇප් තිබෙනවා. එම ඇප් මගින් ඔබට තමන්ගේ දුරකථනයට හෝ පරිගණකයට ඒවා ලබා ගැනීමෙන් තමන් සිටින ස්ථානයට අවශ්‍ය විටක ප්‍රවාහන මාධ්‍යයක් ගෙන්වා ගත හැකියි. එයින් ඔබේ ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම GPS තාක්ෂණ භාවිතය. මෙම GPS තාක්ෂණය නවීන ප්‍රවාහන තාක්ෂණයක් හැටියට ඉතාම දියුණු වෙමින් පවතිනවා.
අපි බලමු මේ පිළිබඳ වැඩි විස්තරයක්. GPS තාක්ෂණය යනුවෙන් අපි අදහස් කරන්නේ ගෝලීය ස්ථානගත වීමේ පද්ධතිය. Global Positioning System යන්නයි. මෙය කක්ෂගත කර තිබෙන චන්ද්‍රිකා හා සම්බන්ධ විය හැකි උපකරණයක්. අපි ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ GPS trackers කියලා. එවැනි උපකරණයක් මගින් යම් ස්ථානයක භූගෝලීය පිහිටීම නිශ්චිතව සොයාගත හැකි තාක්ෂණයක්. මේ මගින් විවිධ ප්‍රවාහන මාධ්‍ය තිබෙන ස්ථාන, ගමන් කළ යුතු මාර්ග තදබදය ඇති ස්ථාන, ගමන් වේගය යනාදී තොරතුරු ප්‍රවාහකයන්ට ලබාගත හැකියි. එපමණක් නොවේ, සාමාන්‍ය ජීවිතයේදී ඔබේ යම් භාණ්ඩයක් ඔබේ හිතවතෙක් සිටින ස්ථානය, භාණ්ඩයක් තිබෙන ස්ථානය හොයා ගැනීමටත් මෙම GPS තාක්ෂණය භාවිතා කළ හැකියි. අපි දැන් මේ පිළිබඳව සකස් වුණු කෙටි වීඩියෝවක් බලමු.
හොඳයි. ඔබ ඒ දුටුවේ GPS තාක්ෂණය සඳහා භාවිත කරන්න පුළුවන් කුඩා ට්‍රැකර්ස් නැත්නම් කුඩා උපකරණ පිළිබඳ සකස් වුණු වීඩියෝවක්. එමගින් නැති වුණු භාණ්ඩයක්, පොසොරතලෙක්, එහෙම නැත්නම් ඔබගේ වාහනය තිබෙන තැනක් සොයාගත හැකියි. මෙම GPS තාක්ෂණය පිළිබඳ වරින් වර විභාගවලට ප්‍රශ්න කරන නිසා ව්‍යාපාරික වශයෙන් GPS තාක්ෂණය දා ගැනීමේ වාසි කිහිපයකුත් සඳහන් කරන්නම්. ව්‍යාපාරික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී කෙටි මාර්ග සොයාගත හැකි වෙනවා. ඒ ආකාරයට කෙටි මාර්ග වලින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම නිසා ප්‍රවාහන පිරිවැය අඩු කරගත හැකි. ඒ වගේම ප්‍රවාහනය සඳහා මාර්ග හඳුනාගත හැකි වීමෙන් ප්‍රවාහන කටයුතු කාර්යක්ෂම සැලසුම් කරන්නට පුළුවන්. ඒ වගේම රථ වාහනවල භාණ්ඩ රැගෙන යන්නන්ට මාර්ග තදබදයක් නොමැති, බාධා නොමැති මාර්ග හරහා තමන්ට අවශ්‍ය ස්ථානයට ළඟා වීමේ හැකියාව යන ආදියද තිබෙනවා. හොඳයි. අපි ළඟට බලමු එහෙනම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගත පුරෝකතන මොනවද කියලා. මෙම පුරෝකතන දැනට ලෝකයේ රටවල් වල පර්යේෂණ මට්ටමින් තිබෙන අතර සමහර පුරෝකතනයන් මේ වන විටත් යම්තාක් දුරට ළඟා කරගෙන තිබෙනවා. ඒ අනුව එක් සංකල්පයක් තමයි හයිපර්ලූප් සංකල්පය. අනාගත ලෝකයේ ප්‍රවාහන පද්ධතිය ලෙස හඳුනාගන්න මෙය බ්‍රිතාන්‍ය ජාතික ඉෆලාන් මයික්ගේ සංකල්පය. ප්‍රධාන වශයෙන් මෙහිදී සිද්ධ වන්නේ විශේෂයෙන් සකස් කරන තරමක් විශාල බටයක් දිගේ ඇති කරන රික්තකයක් මගින් භාණ්ඩ හා මිනිසුන් ප්‍රවාහනය කළ හැකි ආකාරය. ඔබ මෙතන දකින මේ රූපයේ තිබෙන්නේ මගින් ප්‍රවාහනය කළ හැකි විශේෂ හයිපර්ලූප් වාහනයක්. අපි දැන් බලමු මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. Three, two, one, fire.
හොඳයි ඔබ දුටුවේ ලෝකයේ ප්‍රථමතාවට සකස් කරමින් යන හයිපලූප් ක්‍රමය. මෙම හයිපලූප් තාක්ෂණය මගින් පමණක් නොවේ බහණ්ඩද ප්‍රවාහනය කළ හැකි. ඒ සඳහා වෙනම විශේෂ බහණ්ඩ ප්‍රවාහන මාධ්‍ය සකස් කොට මෙවැනි හයිපලූප් නල දිගේ යැවීමට හැකි බව තමයි පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ. ඒ අනුව බහණ්ඩ හෝ මගින් කිලෝමීටර් 100 ගණනක් වුවද මිනිත්තු කිහිපයකින් ප්‍රවාහනය කළ හැකි බවයි අදහස. එහෙමනම් අනාගත ලොව ප්‍රවාහන පද්ධතිය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. තවත් කුඩා උපකරණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. මේවා වෝක්කා එහෙම නැත්නම් එයා වීල් යනුවෙන් තමයි හඳුන්වන්නේ. පයින් ගමන් කිරීමට අපහසු පුද්ගලයන්ට හෝ ඉක්මනින් පයින් ගමනක් යාමට භාවිතා කළ හැකි විකල්ප උපකරණයක් ලෙස තමයි මේවා හඳුන්වන්නේ. අපි බලමු මේවා ක්‍රියාත්මක වන ආකාරය. හොඳයි ඔබ දුටුවා වෝක්කා මගින් ගමන් කරන ආකාරය සහ ඉන් ගත හැකි විශේෂ ප්‍රයෝජන. දැන් අපි තවත් අනාගත පුරෝකථනයක් බලමු. ඒ තමයි ඩ්‍රෝන යාත්‍රා මගින් ගමන් කිරීම. එක් පුද්ගලයෙකුට පමණක් ගෝනින් ගමන් කළ හැකි විශේෂ යානාවක්. මාර්ග තදබදය ඇති විටක හෝ කෙටි දුරක් ගමන් කිරීම සඳහා මෙවැනි ඩ්‍රෝන යාත්‍රා යොදාගත හැකියි. ඔබ දැනට දැක තිබෙන්නේ ඩ්‍රෝන යාත්‍රා මගින් කැමරා ගුවන්ගත කොට රූපරාමු ලබා ගැනීම යන ආදිය. නමුත් විශේෂයෙන් සකස් කරන ලද පුද්ගලයෙකුට ගමන් කළ හැකි ඩ්‍රෝන යාත්‍රා දැන් ලෝකේ නිෂ්පාදනය වෙමින් තිබෙනවා. අපි බලමු එහෙනම් ඒවාහි ක්‍රියාකාරීත්වය. The journey of EHang 184 is paved with obstacles, but we keep making unremitting endeavors to successfully achieve the design KPI of prototype during the test flights. And this leads to the official project kickoff of EHang 184 AAV. EHang designed and developed our own propeller dynamic testing system. This is how we have done it. EHang attracted the best talents to work on structural design, industrial modeling design, and manufacturing delivered by top composite material team. All part of EHang 184 are designed and produced by ourselves.
Here comes the official testing for EHang 184 chassis. Group of engineers on site, troubleshooting and reload. We have the application designed for EHang 184. After setting up the flight plan with a single click, user can take off on any location, sit, relax, and enjoy the flight. EHang will always keep in mind of its humble beginning, put our heart and soul with the products we build. Absolute safety by design, automation, and sync flight management platform. You have our word. Once we begin, we will never give up. හොඳයි ඔබ දුටුවා ඩ්‍රෝන යාත්‍රා මගින් කොහොමද ගමන් කරන්න කියලා. අපි දැන් තවත් අනාගත පුරෝකථනයක් බලමු. ඒ තමයි ස්ට්‍රැඩලිං බස්. මේ සඳහා සුදුසු සිංහල වචනයක් සොයාගත නොහැකි වුණා. මෙම බස් රථ මාර්ගයේ ගමන් කරන විට කුඩා වාහනවලට ඊට යටින් ගමන් කිරීමට හැකිවන අයුරින් තමයි නිපදවා තිබෙන්නේ. මේ විශාල බස් රථයක්. උසින් වැඩි. යට හිඩසක් තිබෙන නිසා කාර්, වෑන්, මෝටර්සයිකල් වැනි කුඩා වාහනවලට ගමන් කළ හැකියි. එම නිසා මාර්ග තදබදයක් නොමැතිව මෙහිදී ප්‍රවාහන කටයුතු කළ හැකියි. මෙම සුවිශේෂ බස් රථය ලෝකෙට හඳුන්වා දුන්නේ චීනය. අපි බලමු කොහොමද මේ බස් රථය ක්‍රියාත්මක වන්නේ කියලා. China's Transit Elevated Bus, or the TEB, went through a road test in North China's Hebei province on Tuesday. The passenger compartment rises far above other vehicles on the road, allowing cars to pass underneath. The test in Xinhuangdao City evaluated the braking system, drag and power consumption, according to TEBTech, a company that helped build the TEB. The test run tried to simulate real traffic conditions with one bus compartment travelling at a speed of 10 km per hour on a test track. The TEB is designed to help ease traffic congestion. The compartment, which is 22 metres long, 7.8 metres wide and 4.8 metres high, is designed to hold 300 people. It has 18 seats on each side, 2 round seats, each of which can hold up to 8 to 10 people, and they are also in the middle of the compartment. This road test will help us know more about the key points in this technology and find out relative solutions. A long-distance test is expected to go next year. The TEB has already attracted interest from governments in Brazil, France, India and Indonesia. හොඳයි ඔබ දුටුවා ස්ට්‍රැඩලිං බස් ගමන් කරන ආකාරය සහ වෙනත් වාහන ඒ තුලින් ගමන් කරන ආකාරය. එහෙමනම් මෙම බස් රථ අනාගතයේදී ලෝකේ වෙනත් රටවලට නිපදවා අපනයනය කිරීමට චීනය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තවත් සුවිශේෂ පුරෝකථනයක් තමයි ෆ්ලෝටිං පොඩ්ස්. සිංහලෙන් හඳුන්වනවා පාවෙන පොට්ටු යනුවෙන්. මේක ඊටාම සුවිශේෂ සොයා ගැනීමක්. එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට වැනි ප්‍රමාණයකට පොළොව මතු පිටින් පාවී යා හැකි විශේෂ යානයක්. සැහැල්ලු මෙන්ම මහමාර්ගවල ඝර්ෂණයක් නොමැතිව පාවී යන නිසා මෙවැනි යාන ඝර්ෂණයකින් තොරව භාවිතා කළ හැකියි. බලමු මේවායේ ක්‍රියාකාරීත්වය කෙබඳුද කියලා.
හොඳයි ඔබ දුටුවා එම යානා විශේෂය එක යානයක එක් පුද්ගලයෙකු වශයෙන් සමහර විට දෙකක් හෝ තුනක් එකට එක්ව සමූහ ගමනක් හැටියට ගමන් කළ හැකි බව අපි දැක්කා. මෙවැනි අනාගත පුරෝකතන විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල් සංවර්ධනය කරමින් තිබෙනවා. මෙම වීඩියෝවක් තුළින් ඒවා සියල්ල ඔබට පෙන්විය නොහැකි නිසා මා යෝජනා කරනවා ඔබට අන්තර්ජාල පරිශීලනය තුළින් ඒවා හඳුනා ගන්නා ලෙස. ඒ සඳහා ඔබට YouTube සමාජ ජාලයට පිවිස ෆියුචරිස්ටික් ට්‍රාන්ස්පෝර්ටේෂන් යනුවෙන් සඳහන් කොට සොයා බැලීමෙන් තවදුරටත් විවිධ ප්‍රවාහන පුරෝකතන ඔබට දැකගත හැකියි. එහෙමනම් අද මම මෙතනින් අවසන් කරනවා මෙම නිපුණතා මට්ටම. ඔබට තවදුරටත් ප්‍රවාහනය සම්බන්ධයෙන් නිපුණතා ඉගෙන ගැනීමට තිබෙන නිසා ඉදිරියේදී සකස් කෙරෙන වීඩියෝ නරඹන්න. එහෙමනම් ඔබට ස්තුතියි.